අර්ථ ගීතය තුළ ජීවිතය සොයායන්න. සහෘද ප්‍රේක්ෂක හිතවතුනි, සුපුරුදු ලෙන්ගතුකමින් ජීවිතය තුළ ගීතය සොයා යන්න. අර්ථ වෙත ඔබව පිළිගන්නවා. අර්ථ වැඩසටහන වෙනුවෙන් අද මේ විදිහට ප්‍රවේශයක් ලබා ගන්නටයි මම සූදානම් වෙන්නේ. මතකයන්. ඔබ ඊයේ දිනේ අත්විඳ සිදුවීමක් ඔබට මතකයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ වසර ගණනාවකට කලින් අත්විඳ සිදුවීමක් මතකයක් බවට පත් වෙන්න පුළුවන්. අපේ ජීවිතවල සමහර මතකයන් තියෙනවා පුච්චලා අලු කරලා දාන්න හිතන මතකයන්. සමහර මතකයන් තියෙනවා හරි ආදරෙන් පපුවට තුරුල් කරගන්න ආස හිතන විදිහ මතකයන්. අපි මේ මතකයන් වලට ඒ තරමටම ආදරේ. අපිට හුරු පුරුදු මතකයන් ඇස්සේ නුහුරු නුපුරුදු මිනිස්සු ඉන්න පුළුවන්. ඒ වගේම නුහුරු නුපුරුදු මතකයන් ඇස්සේ හරි හුරු පුරුදු මිනිස්සු ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර හුරු පුරුදු ගීත ඇස්සේ අපිට නුහුරු නුපුරුදු අර්ථ සැඟවිලා තියෙන්න පුළුවන්. ඒ අර්ථ සොයා යන්න අපි අදත් පිළිගන්නවා බොහොම ආදරෙන් ඔබට සුපුරුදු ලෙන්ගතු හඬරුව සාහිත්‍ය විචාරක උසස් පෙළ සිංහල දේශක අකිල විමංග සෙනවිරත්න. අකිල කොහොමද? හොඳයි. හොඳයි. ඒ විදිහට අපි අර්ථ වෙත ප්‍රවේශය ලබාගෙන අපි පළවෙනි ගීතයට වැඩි කතා බහක් නැතුවම යමු. ඔබ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නේද? ආදරේ අපි ලබාගත්තොත් ජීවිතේදී අපිට පුළුවන් පණ වගේ පරිස්සම් කරගෙන ආදරේ බලා ගන්න. හැබැයි ආදරේ අහිමි වුණොත් අපිට පුළුවන් ඒක දරා ගන්න විතරයි. දැන් ඔබ පටන් ගත්ත තැන ඔබ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නීති. දැන් ඉරත්නි සාමාන්‍යයෙන් සමහර බැඳීම් තියෙනවා බලෙන් තියාගන්න පුළුවන් ඒවා. හැබැයි ප්‍රේමය කියන්නේ අන්‍යෝන්‍යයිනේ නේ. දැන් ඔයයි මමයි ප්‍රේම කරනවා නම් ඒක පාර්ශවිකව මට ප්‍රේම කරන්න පුළුවන් හිතින් විතරයි නේද? එතකොට ඒක පාර්ශවික ප්‍රේම සම්බන්ධකම් කියන්නේ වෙනම කතාවක්. දැන් මෙතනදී තියෙන්නේ ඒක පාර්ශවික සම්බන්ධකමක් නෙවෙයි. දැන් ප්‍රේමය දෙන්නෙක් එකට කරගෙන යද්දී අනිත් කෙනාගෙන් ඒක බලෙන් ලබා ගන්න බැරි දෙයක්. හරිද? ඒක සමහරලාට ඔබේ ජීවිතෙත් එහෙම අත්දැකීම් ඇති. හැම කෙනෙක්ටම තියෙන්න පුළුවන් ඒ වගේ. හැම කෙනෙක්ටම ඔබේ ජීවිතේදී. හැම කෙනෙක්ම ඔබට මට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට එතකොට තියෙන්න පුළුවන්. එතකොට මේ ඒක බලෙන් තියාගන්නවා කියලා කියන්නේ භෞතික ශරීරය විතරයි ළඟ තියෙන්නේ. නේ? එතකොට ප්‍රේමය කියන්නේ මානසික බැඳීමක්. ඒක භාවනාවක් වාගේ එකක්. එතකොට යම්කිසි නිමේෂයක් එනවා භෞතික ශරීරයට වඩා දෙන්න එහාට ගිහිල්ලා මානසිකව බැඳෙන තැනක්. පැහැදිලිද? මානසිකව බැඳෙන තැනක්. ඒ වගේ බැඳීම් අද කාලේ නම් මම හිතන්නේ හරිම විරලයි හොයාගන්න මානසිකව බැඳෙන බැඳීම්. ඔව්. අඩු වෙන්න පුළුවන්. නමුත් නැත්තේ නැහැ නේ. නැත්තේ නැහැ. එතකොට මේ භෞතික ශරීර වලින් බැඳිලා ඉන්නව නම් දෙන්නෙක්. භෞතික ශරීර වලින් බැඳිලා ඉන්නව නම් අපිට බලෙන් තියාගන්න පුළුවන්. හමුදාවක වගේ නම් පැනලා යන කෙනෙක්ව අල්ලගෙන ඇවිල්ලා බලෙන් තියාගන්න පුළුවන්. නේ? හිරගයකින් පැනලා යන මිනිස්සෙක්ව බලෙන් තියාගන්න පුළුවන්. හැබැයි ප්‍රේමයේදී බලෙන් තියාගත්තොත් ඒක හිරගයක් හමුදාවක් වගේ වෙනවා. දැන් ඒකනේ කියන්නේ ඔබ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ. ඉතින් කියන වචනේ තමයි මං ආසම. නේ? ඉතින් මට ඉන්න කියන්න බෑනේ. ඔයාගේ කැමැත්ත මතනේ මගේ ප්‍රේමයේ තීරණය වෙන්නේ. මගේ කැමැත්ත මතනේ ඔබේ තීරණේ ප්‍රේමයේ තීරණය වෙන්නේ. පළවෙනි එක ප්‍රේමයේ බලෙන් තියාගන්න බෑ කියන එක. ඔබ දන්නවද මේ ලංකාවේ එච්.එම්. කුඩලිගමගේ කවියක එක තැනක තියෙනවා ප්‍රේමයට පුළුවන්ලු කළුගල් පවා වනමල් පෙති මෙන් මුදුවේ. කළුගලක් වාගේ හිතක් තියෙන මිනිස්සෙකුට ප්‍රේමය පහත් වුණොත් ඒක මල් පෙත්තක් වගේ සිනිදු කරන්න පුළුවන්. ප්‍රභාකරන් වගේ සහරාන් වගේ මිනිස්සෙක් වුණත් ප්‍රේමයක් ඉපදුනොත් එහෙම ගොඩක් මල් පෙත්තක් වගේ කරන්න පුළුවන් කියන්නේ ඉන්හිහට කියන්න දෙයක් නැහැ. හැබැයි ඒ කවියෙම එක තැනක තියෙනවා දවසක එහෙත් මල් පෙති කළුගල් බඳුවේ කියලා. පැහැදිලිද? දැන් එරත්නි සාමාන්‍යයෙන් 10 වසරේදී විතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවද? ඔව් කියන්නේ.
මම ඔව් කියන්න ඕනේ. ඔව්. ඇත්ත කියන්නේ. හරිද? හරි. එතකොට 10 වසර ප්‍රේමය ඔබට නැති වුනහම ඔබ අඬන්නේ නැති සමහර වෙලාවට. නේද? ලේන්සු තියාගෙන කොට්ට තෙමිනකන් අඬන්නේ නැති. ඊට පස්සේ 12 වසරේදී විතර ඉස්කෝලේ යන කාලේ ප්‍රේමයක් නැති වුනහම අර තරම් නැති වෙන්නේ නැති චුට්ටක් අඬන්නේ නැති. හරිද? ඊට පස්සේ ඔබට අවුරුදු 20 පැන්නහම වගේ ප්‍රේමයක් ඇති වුනහම අච්චර මැඬුවේ නැති වෙති. ඔහොම ගිහිල්ලා එක්තරා නිමේෂයක් එනවා අපේ හිත ගල් වෙන. හරිද? ඔබ යනවා නම් යන්න. ඔයා මගේ හිතේ පෙම් පුරාවතක් මැව්වා තමයි. එරටි දැන් මං කියන එකට ඔබ එකඟයිද දන්නේ නැහැ. ඔබත් එකඟයිද දන්නේ නැහැ. ප්‍රේමයක් මිනිස්සෙගේ හිතක පුරාවෘතයක් වෙන්නේ. පුරාවතක් කියන්නේ පුරාවෘතයක් කියන එකනේ. එතකොට ඒක හරි පරිස්සම් කරන්න ඕනේ දෙයක්. ඒකට ඓතිහාසික වටිනාකමක් තියෙන දෙයක්. මතක ගොඩක් තියෙන දෙයක්. ජීවිතේ කවදාවත් ඒක අමතක කරන්න බැරි දෙයක්. නේ? ඔය පෙම් පුරාවතක් කියන එක නිර්මාණය වෙන්නේ කළු ගලක් නම් පුරාවතක් වෙන්නේ සෙල්ලිපියක් නම් පුරාවතක් වෙන්නේ කාලෙත් එක්ක. පෙම් පුරාවතක් කියන එක තමන්ගේ ජීවිතයක පුරාවෘතයක් වෙන්නේ මානසිකව දෙන්න බැඳෙන ප්‍රමාණයක්. ඒකයි මං කිව්වේ මානසිකත්වයේ මත කියලා. පටන් ගත්තේ. එතකොට සමහර වෙලාවට දවස් දෙකක් ආදරය කරලා ඒක පෙම් පුරාවතක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ එහෙම දේවල් ඇති. මගේ ජීවිතෙත් එහෙම දේවල් තියෙනවා. ඔබේ ජීවිතෙත් එහෙම දේවල් ඇති. ඉතින් මං කියපු කතා ගොඩ එකට අමුණන්න යන්නේ මානසිකව බැඳිච්ච ප්‍රේම සම්බන්ධකම් මුලින් නැති වෙද්දී කොච්චර ඇඬුවත් 10 වසරේදී වාගේ. ඊට පස්සේ දෙවනි වර නැති වෙද්දී ඊට වඩා චුට්ටක් අඩුවෙන් ඇඬුවත්. අවුරුදු 20 පැන්නහම නැති වෙද්දී ඊටත් වඩා චුට්ටක් අඩුවෙන් ඇඬුවත්. එක නිමේෂයක් එනවා අර මුලින් කළු ගලක් වාගේ තිබ්බ හිත මල් පෙත්තක් වගේ මෘදු කළා සේම වගේම මල් පෙත්තක් වගේ මෘදු හිතක් කළු ගලක් වගේ දැඩි කරන්න පුළුවන්. ප්‍රේමයේ දුක් විඳලා එක්තරා නිමේෂයක එනවා දුක ඇඟට. එතකොට කියන්න පුළුවන් අපිට යන්න. හැබැයි යලි එන්නම හිතුනොත් ඔබ එන්න එපා මගේ හිත තහන. එරත්නි ජීවිතේ කවදාවත් හරිද? වරක් නැති වෙච්ච ප්‍රේමයක් ආයි පටන් ගන්න එපා. හරිද? එතකොට එහෙම පටන් ගන්න ප්‍රේමවල පස්සේ උපදින්නේ ආදරයයි වෛරයයි පරිගැනීමයි මිශ්‍ර අමුතු හැඟීමක්. ඒක පියෝ ලව් එකක් නෙවෙයි. මෙයා කියන්නේ මං ඔයාට ආදරෙයි. ඔයා මගේ හිතේ කෙටි කාලයක හෝ කාලය ගැන කියන්නේ නැහැ. මගේ හිතේ පුරාවෘතයක් ඇදුවා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි ඔයා යන්න ආයෙත් එන්න එපා. ආවොත් මගේ ප්‍රේමي මට නැති වෙනවා. ඔබේ ජීවිතේ එහෙම තියෙනවද? මගේ ජීවිතේ නම් තියෙනවා එහෙම අත්දැකීම්. හැම කෙනෙක්ටම තියෙනවා. නැති වෙච්ච ප්‍රේම සම්බන්ධකම් ආයි පටන් ගත්තාම බිඳුණු පෙමක නැවුණු රසය නෑ වගේ තමයි. ඒක නිසා මෙයා ආදරේ නිසාද කොහෙද නේ කියන්නේ? ඔබ යන්නම යනවා නම් යන්න. හැබැයි ආයෙත් එන්න එපා. ආවොත් මං කියන භෞතික ශරීරයේ ඉඳී. හැබැයි මං කියන මානසික මට්ටමේ ඉන්න එකක් නෑ. ඒක මානසික ගනුදෙනුවක් හන්දා. මේකේ මම තව ආසම තැනක් තියෙනවා. සමහර වෙලාවට ඔබ නොදියුණු කාලේ ඔබට හම්බෙච්ච ඇතැම් ප්‍රේම සම්බන්ධකම් අපිව කවුරුත් දන්නේ නැති කාලේ නේ අපිට මුකුත්ම නැති කාලේ බස් එකේ යන්න රුපියල් 2ක් ඉල්ලගෙන යන කාලේ එක බත් එක ගෙනල්ලා සම්බෝලයි බතුයි බෙදාගෙන කාපු කාලේ අපිව ගොඩනගපු ප්‍රේම සම්බන්ධකම් තියෙන වෙලාව පැහැදිලිද? කියන්නේ අපිව ගොඩනැගුවේ ප්‍රේමය ඇතුලේ අපිට කරන්න ඕන දේවල් කියලා එපා දේවල් කියලා උදව් කරලා නේ. හැබැයි ගොඩක් වෙලාවට අපි ගොඩනගපු ප්‍රේමයන් අපි ගොඩනගපු ප්‍රේමය හරහා බිහි වෙච්ච මිනිස්සු හෝ ගැහැණු අපේ විරුද්ධ ලිංගිකයෝ අවසානයේ අයිති වෙන්නේ අපිට නෙමෙයි මැද්දෙන් ආපු කෙනෙකුට. ඒකයි කියන්නේ හඳ එළිය පොළොවටයි හිමි වූයේ. හඳ නිර්මාණය කරේ මම. හඳ අහසේ රැඳුනාට රත්තරණි කියලා. පෙම් කවක් ලියූබ සිත්නාසේ හේමකාදමා ගිය හැටිරාසේ ඔබ මෙතෙක් රැඳීමි
මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනීතින් නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනීතින් යලි එන්නම එන්නේ නම් නුඹ එන්න එපා මගේ හිත තානම් පෙම් කවක් ලියූ ඔබ සිත්නාසේ එය මකා දමා ගිය හැටි රාසේ නුඹ මෙතෙක් රැඳී වුණි මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනීතින් නුඹ යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනීතින් යලි එන්නම එන්නේ නම් නුඹ එන්න එපා මගේ හිත තානම් පෙම් කවක් ලියූ ඔබ සිත්නාසේ එය මකා දමා ගිය හැටි රාසේ නුඹ මෙතෙක් රැඳී වුණි මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ උරතලෙන් දැවටිලා මගේ ළඟින් උන් සතුට එපමණද මට පවසන් උරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසේ රැඳුනාට රත්තරනේ පෙම් කවක් ලියූ ඔබ සිත්නාසේ එය මකා දමා ගිය හැටි රාසේ ඔබ මෙතෙක් රැඳී වුණි මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ සමහරුන්ට නම් තමන්ගේ හිත අහසේ ලියවුණු පෙම් කවි හරි ලේසියෙන් අකමකා දාන්න පුළුවන් වුණාට අපි දැකලා තියෙනවා සමහරුන් මුළු ජීවිත කාලෙම තමන්ගේ හිත අහසේ එකම පෙම් කවිය ලියාගෙන බලාගෙන ඉන්නවා. මට මේ ඔබ කලින් සඳහන් කරපු එක වචනයක් අකිල මතක් වුණා. මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්. ඉතින් කියන වචනේට ඔබ කැමතියි කියලා කිව්වා. විශේෂ හේතුවක් තියෙනවා. නෑ ඒක මෙහෙම ඒක සජීවී. හොඳද? දැන් මේ මම ඔබව හම්බෙනවා කියලා හිතන්නකෝ හම්බෙක්. මට ඔබෙන් අහන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං අහනවා කෑවද? බිව්වද? ගොඩක් පරක්කු වුණා දෙන්න. එහෙන් කීයට දාවේ? අහන්න මුකුත්ම දෙයක් නැත්තම් අපි මොකක්ද අහන්නේ? ඉතින් මට කියන්න දෙයක් නැහැ කියන කියන්නේ වචනේ බරයි. හැබැයි හැඟීම හිස් නේද ඉතින් කියන එක. මට ඉන්න කියන්න බෑනේ ඉතින්.
නිකන් අර කියන්න දෙයක් නැති වුනහම සිංහල භාෂාවේ අහන වචනයක් ඒක ඉතින් කියන. වා යන්න. ඉතින් මම මොනවා කියන්නද ඉතින්? වගේ එකක්. මොනවා කරන්නද? ඉතින් වගේ එකක්. මම නවතින්න කියන්නේ කොහොමද ඉතින්? ඔව්. හැබැයි අපිට තව ටික වෙලාවකට නවතින්න සිද්ධ වෙනවා විරාමයකට අවසර. අර්ථ ගීතය තුළ ජීවිතය සොයා යන්න. සූදානම් නැවතත් අකිල සමග අර්ථ තුළ සොයා යන්න ඔබ අහපු ගීතවල ඔබ මෙතෙක්කල් රස විඳපු ගීතවල නමුත් ඔබට නොතේරෙන ගැඹුරු අර්ථයක්. ඒ අර්ථයන් ගැන අපි අකිල එක කතා බහ කරනවා. අකිල අපි දැකලා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍ය ගැන ටිකක් ආපස්සට හැරිලා බලද්දී සමහර ගීත එක එක්කෙනාගෙන් එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. කෙනෙක් තේරුම් ගන්න අර්ථය අනෙක් කෙනා තේරුම් ගන්න අර්ථයත් එක්ක අපි සංසන්දනය කරොත් හාත්පසින්ම වෙනස්. ඒකම තමයි ඉතින් ගීත කියන්නේ නේ. තමන්ගේ ජීවන අත්දැකීම් එක වෙන්න පුළුවන්, තමන් රස විඳින ආකාරය එක වෙන්න පුළුවන්, ගීතයේ පද කියවුවහම නැත්නම් පද ඇහුවහම අපිට දැනෙන හැඟීම එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම එකකට එකක් වෙනස් අර්ථයන් අපි හැම කෙනෙක්ටම තියෙනවා ගීතයක් රස විඳිද්දී. ඔබට හැඟෙන දේ නෙමෙයි මට හැඟෙන්නේ. අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට හැඟෙන්නේ වෙනම ආකාරයකින් වෙන්නේ පුළුවන් ඒ ගීතය. ඔවුන් රස විඳින ආකාරයත් එක්ක. අපිට ඒ වගේ ගීතයක් අද කතා බහ තුළ හමු වෙනවා. මේ ඔබේ යාළුවෝ ඉන්නවද? ජීවිත කාලෙම වෙන මිනිස්සුන්ගේ ලව් වලට උදව් කරලා. හරිද? ලව් ගුරු. ඔව්. ලියුම් ලියලා දීලා. හරිද? සමහර වෙලාවට පැය ගණන් කොල්ලව හම්බෙන්න තනි රැකලා යාළුවත් එක්ක. සමහර වෙලාවට තමන්ගේ යාළුවා කොල්ලත් එක්ක තරහ වුණාම තමන්ගේ යාළුවා කෙල්ලත් එක්ක තරහ වුණාම රෑ නිදි මරාගෙන මැසේජ් කරලා අර මේ නෝවේ සාමනියෝජිතයා වගේ ඒ දෙන්නව සෙට් කරලා. හැබැයි ප්‍රේමය ලබන්නේ එයාට වාසනාව නැහැ. නේ. මගේ යාළුවොත් එහෙම ඉඳලා තියෙනවා. යාළුවන්ට ඉස්කෝලේ යන කාලේ ලව් ලෙටර්ස් ලියලා දෙනවා. ඒ ලව් ලෙටර් එක දීලා ලියුම දීලා ඒ යාළුවා කෙල්ලත් එක්ක යාළු වුණොත් අර කෙල්ලව අයිති වෙච්ච කෙනාට වඩා ඒ ලියුම ලියපු මිනිස්සයාට සතුටු හිතෙනවා. එයා ඒ උත්කර්ෂයේ ඉන්නවා දවස් 5ක් විතර. මම ටාගට් එකක් ගැහුවා වගේ. නේ? හැබැයි එයාට කවදාවත් කෙල්ලෙක් කැමති වෙන්නේ නැහැ. එහෙම කෙල්ලොන්ට කවදාවත් කොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒක ජීවිතේ එකාතකින් නොලැබීම. දැන් ඕකේ කියනවා මම කවිකාරියෙක් ගජමන් ඕනටත් වඩා. හරිද? එතකොට කවිකාරියෙක් කියන්නේ මේ හුදු කවි ලියන අර්ථය කියන එක නෙවෙයි. මම මිනිස්සුන්ව සතුටු කරවපු, මම මිනිස්සුන්ව පිනවපු, මිනිස්සු ගාව නැති දේවල් අරන් දෙන්න මම උදව් කරපු කෙනෙක්. හැබැයි ඒ දේවල් මට කරගන්න බැරි වුණානේ. ඔයා දන්නවද රත්නේ? මිනිස්සුන්ට අහිමි වෙන්නේ තමන්ගේ ළඟම තියෙන දේවල් කියලා ජීවිතේ. වැඩියෙන්ම ලබා ගන්න කැමති. ඔව්. ඒ කියන්නේ ඔහොම තියෙන දේවල් තමයි අහිමි වෙන්නේ. හරිද? සමහර වෙලාවල් වලට අපි වැඩියෙන්ම ආදරය කරන්නේ අල්ලපු ගෙදර කෙල්ලට. හරිද? ඔහොම තියෙන්නේ. හොඳට කතා කරනවත් එක්ක අපිත් එක්ක සමහරලාට අපේ ගෙදරම ඉන්නවා. අපි යාගේ ගෙදර ඉන්නවා. අපේ හිතේ ප්‍රේමය තියෙනවා. අන්තිමට යා වෙන කොල්ලෙක්ව බඳලා ගමන් ඉන්නවා. මිනිස්සුන්ට අහිමි වෙන්නේ තමන්ගේ ළඟම තියෙන දේවල්. පැහැදිලිද? ඔබ ආයේ කැලණි පන්සලට වගේ ගියොත් ඒ පන්සලේ යට ඉන්නවා මේ යාචක මිනිස්සු. හරිද? යාපනයේ ඉඳලා මිනිස්සු ඇවිල්ලා කැලණිය වදිනවා. ලංකාවේ හා කොනේ ඉඳලා. ආයි කැලණියට ගියාම මේ රත්නි අහන්නකේ පල්ලෙහා ඉන්න හිඟන්නේක්ගෙන් ඔයා කීපාරක් කැලණි බෝධියට වැඳලා තියෙනවද කියලා. එයා කියයි ගොඩක් වෙලාවට මං එකපාරක්වත් වැඳලා නැහැ කියලා. පැහැදිලිද? මිනිස්සුන්ට අහිමි වෙන්නේ තමන්ගේ ජීවිතේ ළඟම තියෙන. පැහැදිලිද? ළඟම තියෙන දේ. දැන් මෙහි ඉඳලා මිනිස්සු ට්‍රිප් යනවා ගාල්ලේ මුහුද බලන්න. ගාලු කොටුව බලන්න කියලා හිතමුකෝ. සමහරවිට ගාල්ලේ මිනිස්සු ඉන්න පුළුවන් ගාල්ලට ගියේ නැති කොටුවට ගියේ නැති. ට්‍රිප් එකක් විදියට ගියේ නැති. මිනිස්සුන්ට අහිමි වෙන්නේ රත්නි ජීවිතේ ළඟම තියෙන දේවල්. දැන් ඔබටත් සමහර වෙලාවට එහෙම දේවල් මතක් වෙනවා ඇති. මගේ ජීවිතෙත් එහෙම දේවල් තිබෙනවා. ඔබේ ජීවිතෙත් එහෙම දේවල් තියෙනවා. මේක කියන්නේත් එහෙමයි. මම 1000 ගාණක් කවි ලිව්වා.
මට කවි ලියනවා කියන එක nothing. හරිද? ඒකට මේ කියන්නේ සරලව කවි ලියනවා කියන අර්ථයෙන් නෙමෙයි. හැබැයි මට මගේ ජීවිතේ වෙනුවෙන් ප්‍රේමය සම්බන්ධ කවියක් ලියා ගන්න බැරි වුණා. මිනිස්සුන්ට අහිමි වෙන්නේ ළඟම තියෙන දේවල්ද නැද්ද? ළඟම තියෙන දේවල්. ප්‍රේමයේදීත් එහෙම තමයි. ජීවිතේදීත් එහෙම තමයි. සමහර වෙලාවල් වලට හරිද? ඔය වාහන සේල් කරන මිනිස්සු ඉන්නේ. නැත්තම් ගෑරේජ් කරන මිනිස්සු ඉන්නේ. මේ ලංකාවේ තියෙන හැම පන්නයකම වාහන හදලා තියෙනවා. ඒ මිනිස්සුන්ට තියෙන මොටෝ බයික් එක. නේද? ළඟම තියෙන දේවල් තමයි මිනිස්සුන්ගේ ජීවිතය අහිමි වෙන්නේ. මෙයා කියනවා මම ළමයි නලවන්න කවි ලියවලා තියෙනවා. ළමයි නලවන්න කවි ලියලා තියෙනවා. හැබැයි මට මගේ කියලා ළමයෙක් නලව ගන්න කවි ලියන්න බැරි වුණා. ඉතින් ජීවිතේ ගොඩාක් තැන්වලට ඔය සමීකරණේ ගැලපෙනවා. සමීකරණ කියලා කිව්වේ මනුස්ස ජීවිතේ ගොඩක් වෙලාවට අහිමි වෙන්නේ තමන්ගේ ළඟම තියෙන දේවල්ය. එතකොට ඒක ප්‍රේමයේදී වෙන්න පුළුවන්, මිල මුදල් වලදී වෙන්න පුළුවන් නේ. බස් කොන්දොස්තර ගාව සල්ලි තිබ්බට කොන්දොස්තරට සල්ලි නැහැ නේ. මිල මුදල් වෙන්න පුළුවන්. එතකොට මං කවිකාරියෙක් තමයි ගජමන්න උනටත් වඩා දක්ෂ. මං ඕන තරම් මිනිස්සුන්ගේ හිත හදන්න ප්‍රේමය ගැන කවි ලියලා තියෙනවා. අර ඉස්කෝලේ යන කාලේ අපිට ලව් සෙට් කරපු, ප්‍රේමයන් සෙට් කරපු වෙන විරුද්ධ ලිංගිකයොත් එක්ක ආදරයක් ඇතිකරන්න උදව් කරපු යාළුවෝ වගේ. හැබැයි මට මගේ ජීවිතේ එහෙම කවියක් ලියා ගන්න බැරි වුණේ අර සමීකරණේ හන්දා මනුස්ස ජීවිතේ ළඟම තියෙන දේවල් මිනිස්සුන්ට අහිමි වෙනවා. පැහැදිලිද? ළඟම තියෙන දේවල් අහිමි වෙනවා. ඉතින් ඒක එකාතකින් ජීවිතේ ලැබීමනේ. ලැබීම් නොලැබීම් අපි හැම කෙනෙක්ටම ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන අත්දැකීම්. මේක කවියකින් ගීතයකින් තව කෙනෙක් ප්‍රකාශ කරද්දී අපිට දැනෙනවා ටිකක් වැඩි ඒක. මේ ගීතයේත් අපි දකින වෙනසක් තමයි ගීතයේ ආරම්භයේදී අපි අහද්දී පළවෙනි වතාවට කෙනෙක් මේ ගීතය අහනවා නම් ආරම්භයේදී පළවෙනි පදපේලි හතර හද්දී අපිට දැනෙන හැඟීම වෙනස්. අපි හිතන්නේ මේ වගේ තේරුමක් තියෙන මේ ගීතෙට. නමුත් ගීතයේ අවසාන පදපේලි හතර හද්දී ඊට වඩා ගැඹුරු දැන් මෙහෙම හිතන්න විරත්නි. ඔයා ගෑනු ළමයෙක් නේ. ඒතකොට ඔයා තාම කසාද බැඳලා නෑ මම දන්න තරමේ. එතකොට ඔයාගේ ජීවිතේ මට කියන්න බලන්න ඉස්සරහට හීන දෙකක්. ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. කියන්න ඉතින් සාමාන්‍ය ගෑනු ළමයි කියන දෙකක්. කොල්ලෙක් සෙට් කරගන්න ඕනේ. හොඳ ප්‍රේමයක් කරන්න ආසයි. ගෑනු කෙනෙක් කියන්නේ ප්‍රේමය විඳින්න ආස කෙනෙක්නේ. නේද? ඊළඟට කසාද බැඳලා හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න ආසයි. ඒ කියන්නේ ළමයෙක් හදාගන්න ආසයි. එතකොට අර මේ ගෑනුන්ගේ හීන ටික එකතු කරලා හීන කියන බෝල ටික එකතු කරලා දැලකට දැම්මොත් ඒවා ටෙනිස් බෝල නම් ඒව අතර තියෙන ලොකුම අර වොලිබෝල් වගේ බෝල දෙක තමයි හරිද? යහපත් ප්‍රේමයක් ලබන එකයි ළමයෙක් හදාගන්න එකයි. එතකොට මුළු ගෑණියෙක්ගේ ජීවිතේම ගොඩ නැගෙන්නේ මේ කේන්ද්‍ර දෙක මත. ඉතින් ඒක කියන්නේත් ඒක තමයි. මට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණා. මට ප්‍රේමයක් උපදව ගන්නත් බැරි වුණා. ප්‍රේමයකට අයිතිවාසිකම් කියන්නත් බැරි වුණා. ඒ කියන්නේ ඒ දෙක මත නම් ගෑණියෙක්ගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ මට මුළු ජීවිතේම නොලැබීම විතරයි තිබ්බේ කියන එක තමයි. අපි අහමු ඒ කවිකාරියගේ සිතුවිලි. පින්නතිදෝ ඒ කවිය කියන්නට
කවි සින්දු ගොතන්නට ඉස්සරේ ඉඳලම මං කවිකාරිලු මං කවිකාරිලු මං කවිකාරිලු මෝ පදවියලද අම්මාවරුනේ කුති කුන්දරුවන් මං නලවා ඇත මගේම දරුවෙකු නලවා ගන්නට එක කවියක්වත් මං කියලා නැති පින් නැතිදෝ ඒ කවිය කියන්නට මේ කවිකාරිට මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන්නෝනට වැඩි කවිකාරිලු ආල වඩන කවි සින්දු ගොතන්නට ඉස්සරේ ඉඳලම මං කවිකාරිලු මං කවිකාරිලු මං කවිකාරිලු විවාහය කියන්නේ මාතෘත්වය කියන්නේ ආශ්චර්යමත් දෙයක්. පහුගිය කාලේ අකිලට මතක ඇති මේ අපි දැක්කා සමාජ මාධ්‍ය ජාලාවල මේ හරියට දැක්ක අපි ලැබුගින්නකට අහුණු කුරුළු අම්මා කෙනෙක්. මේ කුරුළු අම්මගේ සිරුර අයින් කරාම එතන තිබ්බ බිත්තර ටිකක්. අම්මා කෙනෙක් Tamanගේ ජීවිතේ Tamanගේ පණ ටික පිච්චිලා යනකම් වුණත් Tamanගේ පැටවු ටික Tamanගේ ලේ ටික පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ඒ අම්මා කෙනෙක්ගේ සිතුවිලිත් අම්මා කෙනෙක් වෙන්න බැරි වුණු කාන්තාවකගේ සිතුවිලිත් අපිට මේ අහපු ගීතය ඇතුලේ හොයාගන්න පුළුවන් නේද තනින් තන. එරත් ඉතින් මේ ගෑනු කෙනෙක් මම මේ කියන එක බොරු නම් බොරු කියන්නේ මට ඒවා ගෑනු ළමයෙක් හන්ද මේ වැඩේ කරගෙන යන්න ලේසි. හරිද? ගෑනු කෙනෙක් ළමයින්ට විතරක් නෙවෙයි තමන්ට අවංකවම ආදරෙයි කියලා එයාගේ යටිහිතටම දැනුනොත් හිතට නෙමෙයි යටිහිතටම දැනුනොත් අපි කලින් සඳහන් කරපු මානසික යටිහිතටම දැනුනොත් ඒ කුරුළු අම්මා බිත්තර රකින්නවා වගේ කියන්නේ අම්මා කෙනෙක් ළමයි රකින්නවා වගේනේ. එයා පුරුෂයෙකුට වුණත් ඒ වගේ පරිස්සම් කරන්න පුරුෂයෙක් වෙනුවෙන් වුණත් දෙයක් පරිස්සම් කරන්න ලෑස්තිද නැද්ද? ලෑස්ති. එතකොට මාතෘත්වය වගේ තමයි ස්ත්‍රියකට ඕනම බැඳීමක් දැනුනොත් යටිහිතට එයාට විශ්වාසයක් ඇති වුණොත් මේ මිනිස්සයා මං වෙනුවෙන් ඉන්නවා කියලා මං තනි නෑ වගේ එකක් දැනුනොත් නේද? එතකොට ගෑනු කෙනෙක් තමන්ගේ වටිනම දේවල් පවා එයා වෙනුවෙන් කැප කරන්න ලෑස්ති. හැබැයි මේක කියන්නේ මං එහෙම ලෑස්ති වුණත් මට ලැබීමක් නැහැ. ලැබීමක් නැහැ. ඒ වාසනාව නැහැ. ඒ ආශ්චර්ය විඳින්න මට තාම ලැබිලා නැහැ කියන එක. අපි සූදානම් වෙන්නේ ප්‍රේක්ෂක හිතවතුනි විරාමයක් ලබා ගන්න. ඔය විදිහටම රැඳිලා ඉන්න. අර්ථ ගීතය තුළ ජීවිතය සොයන්න. අර්ථ ඔබේ ජීවිතයේ ඔබ රස විඳි ගීතවල ඔබට රස විඳින්නට නොහැකි වුණු තැන් ඒ ගැඹුරු තැන් සොයාගෙන යන්නට අපි අදත් සූදානමින්. අකිල අපේ ජීවිතයේ සමහර කවිපද අපි ආදරය ගැන ලියද්දී අපි ආදරය කරන පුද්ගලයා ගැන ලියද්දී සමහරට පුළුවන් හරි පැහැදිලිව හරි ස්ථීර අදහසක් එක්ක ඒ කවිය ලියන්න. නමුත් සමහර අය හිතේ දෙගිඩියාවක් එක්ක ඒ කවිය ලියනවා. ආදරය කියන්නේ සැනසීමක් තියෙන තැන තියෙන දෙයක්. සැනසීමක් තියෙන තැන ආදරයක් තියෙනවා. මේ ආදරේ අයිති කරගන්න ඕනේද? ඊට වඩා එහා ගිය දෙයක් නෙමෙයි ආදරය කියලා කියන්නේ. අයිති කරගත්තොත් විතරමද අපිට ආදරේ වෙන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතවල සමහර වෙලාවල් වලට සමහර බැඳීම් තියෙනවා. දැන් හිතන්නකෝ අපි දෙන්න කියලා. ඔයාගේ හිතෙත් මං ගැන ප්‍රේමයක් තියෙනවා.
මගේ හිතෙත් ඔයාගෙන ප්‍රේමයක් තියෙනවා. අපි දෙන්නමත් ඒක දන්නවා. හැබැයි කෙනෙක් ඉස්සර වෙන්න බයයි. එහෙම ඒවා තියෙනවද නැද්ද? අනිවාර්යයෙන්. තියෙනවා. එතකොට මේ සමහරලාට ඔය ටියුෂන් පන්ති වල එහෙම මේ දැන් මේ පැත්තේ පිරිමි ළමයි ඉන්නවා. මේ පැත්තේ ගෑනු ළමයි ඉන්නවා. දැන් ඔයාට ඔයාගේ ඔෆිස් එකට සාපේක්ෂව බලන්න. ඔෆිස් එකට සාපේක්ෂව වැඩි මම හිතනවා උසස් පෙළ කරන කාලෙට ගියොත්. අන්න හරි. ඒ වගේ අත්දැකීමක් හොඳටම හොයාගන්න. බලන්න පුළුවන්. එතකොට 100ක් 200ක් විරුද්ධ ලිංගිකයෝ මැද්දේ අපිට කැමති කෙනෙක් ඉන්නවා. එයා දිහා අපි බලන්නේ එහෙම කියන්නේ එයා අපි දිහා බලයිද කියලා බයි. නේ? බරයිද කියලා බයි. හැබැයි අපි ආදරය කරන කෙනා කළු ගලක් වගේ කළු වුණත්. හරිද? සුද්ධ ගොඩක් මැද්දෙන් තියලා තිබ්බත් අපේ හිතේ ඉන්න කෙනා අපේ හිතට ඉඟි දෙන කෙනාව අපිට දිලිසිලා පේනවා. එයා වටේට රැස් වලල්ලක් තියෙනවා වගේ. හරිද? පේන්නේ එහෙමයි. දිලිසිලා පේනවා. සමහරලාට වටපිට බල බල ඉද්දී දැන් පිරිමි කෙනා සහ ගෑනු කෙනා වටපිට බල බල ඉද්දී S2ට S2 ගැටිලා මෙන් ගැටෙන්න පුළුවන්. ගැටිලා තප්පර දෙකයි කියලා මේ පැත්ත බලන්න. නේද? එතකොට හොරැහි ඇහින් නිගි කරනවා කියන්නේ ඒකට. හැබැයි කෙනෙක් ඉස්සර වෙලා යාළු වෙන්න අහන්නේ නැහැ. සමහරලාට පස්සේ කාලෙක හම්බෙලා ඔබේ ජීවිතවල ඇති දැන් ළමයි එහෙමත් ඉන්නව ඇති. යා වෙන කෙනෙක් බැඳලා, ඔයා වෙන කෙනෙක් බැඳලා. අපරාධ ඉස්සර ඔයා මට කිව්වේ නෑනේ. මං මගේ ජීවිතේ මෙච්චර විඳවන්නේ නෑනේ. වා එදා ඒක කිව්වනම් වගේ ඒ නේද? වා රහසින් මං කියන එකම කියන්නේ වාට එහෙම අත්දැකීම් ඇති. ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඕන කෙනෙකුට නෙමෙයි ඔයාට ඇති විශේෂයෙන්. ඔබට මට ඕන කෙනෙක්ට. එතකොට එහෙම තියෙන්න පුළුවන්. අපිට ඉඟි කරන කෙනා සමහර වෙලාවල් වලට මේ අපිට කණ්ඩ ගියත් මැවිලා පේන්නේ ආව. සමහරට ඒක ප්‍රේමයක් වුණා නම් ඉච්චර රහ නැති වෙන්න පුළුවන් ඈ. දෙන්න එකතු වුණා නම් රහ නැති වෙන්න පුළුවන්. අත් දෙක ඇත්තට ස්පර්ශ වෙනවට වඩා රහයිනේ අත් දෙක හිතින් ස්පර්ශ වෙන එක. නේද? කම්බුල ඇත්තට ඉඹිනවට වඩා දැනෙනවා කම්බුල හිතින් ඉඹින එක. නේ? එතකොට අපිට ඉඟි කරලා අපි යා ගැන හීනමවනවා. අරයත් එක්ක යාළු වුණාට පස්සේ මෙහෙමත් අල්ලන් යන්න පුළුවන්. නේ? රේල් පීලි දෙකේ යා එක පීල්ලක මං එක පීල්ලක අත් ඇල්ලගෙන ඉස්සරහට ඇවිදන් යන්න පුළුවන් බැලන්ස් කරගෙන. නේ? මට එයත් එක්ක පන්සල් යන්න පුළුවන්. මට එයත් එක්ක මඩුපල්ලි යන්න පුළුවන්. ගෝල් ෆේස් යන්න පුළුවන්. මේ එකක්වත් ඇත්තට වෙන්නේ නැහැ. මේ සියලු මානසික ලෝක සතියක් විතර මවලා සතියට සැරයක් ටියුෂන් පන්තියේදී දකින්නවර S2 විතරයි. නේ? අර S2 විතරක් දකින්න. එයත් ඉඟි කරනවා. ඔයත් ඉඟි කරනවා. ඔයාගේ විරුද්ධ ලිංගිකයයි ඔයයි දෙන්නට දෙන්න ඉඟි කර ඉන්නවා. එතකොට කවියක් ලියනවා වගේ ප්‍රේමය. පේලියක් ලියලා ඒකේ එලිවැටෙලි සමය හදලා ආයි පේලියක් ලියලා දැන් හිත ඇතුලේ ආදරේ කවියක් වෙලා ලියවෙනවා. හරිද? කණ්ඩ ගියත් හිතනවා. කිසිම කන්ටැක්ට් එකක් නැහැ. පැහැදිලිද? කන්ටැක්ට් එකක් නැහැ. යාළුවෝ මේක දන්නෙත් නැහැ. දන්නේ දෙන්නට දෙන්නගේ හිත විතරයි. ඔහොම කියලා මානසිකව ප්‍රේමය කවියක් වගේ ගොතාගත්ත ගමම්ම හරිද? එයා වෙන එකෙක් එක්ක යාළු වෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. හොරැහි කරලා සඳ මගෙන් සමුගත්තා. දැන් එයා වෙනද වගේ මට ඉඟි කරන්නේ. මට ඉතින් ඒ ගොඩනගපු මානසික ලෝකෙම පොඩි කරලා දාලා නිදා ගන්න වැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒක තමයි ඒක කියන්නේ. දේවිකා පියදර්ශනීගේ කවිය ඔබ. කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙසී සිත දිගිඩියාවෙන් තවම නොලියෝ කවිය ඔබ පදයකින් එක කියවා සිත කුරුටුගා හැඬුවා
සිත දිගිඩියාවෙන් තවම නොලියෝ කවිය ඔබ කවිය ඔබ හොරෙහින් ඉඟි කරලා සඳ මගින් සමුගන්දා කවි පොතම පොඩි කරදා නිදියන්න මට හිතුණා යවනේ අතලගින් හිඳිනා මොහොතක දුර ඇත බව දැනුණා කවිය ඔබ තිස් පැයක් නිදිවරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියෝ කවිය ඔබ කවිය අකිල ඔබ ගීතය රස විඳින්න කලින් සඳහන් කළා මේ ඇස් අහම්බෙන් හම්බ වෙලා මේ කවියත් ලියලා ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ කවිය කුරුටු ගාලා දාන්න තැනට ඇයව හෝ හුව අනිත් කෙනා අරගෙන එනවා කියලා. මේ දැන් වර්තමානයේදී තරුණ තරුණියන් එක්ක බොහොම සමීපව කටයුතු කරන නිසා ඔබ කොහොමද දකින්නේ මේ යෞවනයේදී තරුණ කාලෙදී ඒ විදිහට අපි අර කලින් ගීතෙදි සඳහන් කළා අපිට 10 වසරේදී ඇති වෙන ප්‍රේමයේදී අපි ගොඩක් අඬනවා. ඊට පස්සේ අවුරුදු 2කට 3කට පස්සේ ඇති වෙන ප්‍රේමයේදී අපි අඬන ඊට වඩා ටිකක් අඩුවේ. එතකොට මේ ගීතෙත් ඒ වගේම සංසිද්ධියක් අපිට හොයාගන්නට පුළුවන්. මේ තරුණ තරුණියන් ඒ විදිහට අතර මග කුරුටු ගාලා දාලා කවි ඔබටත් හම්බ වෙලා ඇති. ඒ කියන්නේ තරුණයන්ගේ ජීවිතේ ඒ වගේ අවස්ථාවන් වලදී ඔවුන් ඒ සිදුවීමට අපි කියන්නේ ප්‍රතිචාර දක්වන විදිහ, රියැක්ට් කරන විදිහ. ඒකට වර්තමානයේ සහ අතීතයේ අපි ටිකක් හිතලා බැලුවොත් අතීතයේදී ඒ වගේ සිදුවීමකදී ප්‍රතිචාර දක්වන විදිහයි අද ප්‍රතිචාර දක්වන විදිහයි ටිකක් වෙනස්. දරා ගැනීම ගැන අපි කතා කළොත් ඒ සිදුවීමට මුහුණ දෙන විදිය ගැන අපි කතා කළා. ප්‍රතිචාර දක්වනවා කියන එක ඒ වගේ සිදුවීමකට මුහුණ දුන්නොත් කවුරු හරි ප්‍රතිචාර දක්වනවා කියන එක ශාරීරිකව සිද්ධ වෙන ක්‍රියාවලියක්. කොට මට දැනෙන දුකේ අගේ අපි හිතමුකෝ 90යි කියලා. එතකොට මම සමහරවිට අත් කපා ගන්නවා. ඒක මගේ බුද්ධිය අනුව සිද්ධ වෙන්නේ. ඔබට දැනෙන දුකත් 90යි කියලා හිතමුකෝ. ඔබ සමහර වෙලාවට නොකානු බී ඉන්නවා වෙන්න. හරිද? මේ කොහොම හරි මොකක්ම හරි හේතුවකින් හරිද? හිතක් කුරුටු ගෑවට පස්සේ හරිද? හිතක් මකනවා කියන එකයි හිතක් කුරුටු ගන්නවා කියන එකයි දෙකක්. අපි කොලයක් මකන්නේ ඒ කොලේ ආයි ප්‍රයෝජනෙට ගන්න බලාගෙන. ඒකනේ මකන්නේ. හැබැයි කොලයක් කුරුටු ගන්නවා කියන්නේ ආයි ඒ කොලෙන් අපිට වැඩක් නෑ. ඉතින් යාළු වෙලා දාලා යනවට වඩා දරුණුයි ඉඟි කරලා දාලා යන එක. අප්‍රකාශිත ප්‍රේමයක්. අත්හැරලා ඒකයි සිත කුරුටු ගා මැකුවා යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක. ඒ කියන්නේ තරුණකම කියලා කියන්නේ ජීවිතේ ඕනතරම් මිනිස්සු ඉන්නවා අපිට කතා කරන්න. ඕනතරම් ඉන්නවා අපිට ආශක්ත වෙන මිනිස්සු. නේ? ඕනතරම් ඉන්නවා අපිට ආදරය කරන්න. දිනෝ 1000ක් මැද්දේ වුණත් මට තනි වගේ දැනෙනවා. මං ආදරෙන් ලියපු කවිය වෙන කෙනෙකුට අයිති වුණා. අකිල ඒ විදිහට අපිට හොඳම අදහසක් දුන්නේ කොලයක් කුරුටු ගාන එකේ කොලයක් මකලා දාන එකේ ලොකු වෙනසක් තියෙනවා කියන එක ගැන. ඒ වෙනසත් එක්ක අද අපිට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි විශ්වාස කරනවා සහෘද ප්‍රේක්ෂක හිතවතුනි ඔබ අහලා තියෙන ඔබ රස විඳලා තියෙන ඔබ හිතට දැනෙන්න විඳපු ගීතවල ඔබට හොයාගන්න බැරි වුණු ගැඹුරු තැන් අපි අද හොයාගෙන යන්න ඇති කියලා. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ
හැමදාමත් වගේ ඔබට සුපුරුදු ලෙන්ගතු ඒ හඬ ඒරුව සාහිත්‍ය විචාරක උසස් පෙළ සිංහල දේශක අකිල විමංගස නිවිරත්න බොහොම ස්තුතියි අකිල ඔබේ බොහොම ස්තුතියි අපිට හොයාගන්න බැරි වුණු ඒ රසවත් තැන් හොයාගන්න අපිට උදව් කළාට ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අපි අද මේ විදිහට රස විඳපු ගීතවල සංගීත අධ්‍යක්ෂකවරුන් පද රචකයින් සහ මුල් ගායන ශිල්පීන්. ඒ විතරක් නෙමෙයි මේ ගීත මේ විදිහට ඔබට රස විඳින්නට තවත් බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඒ හැම කෙනෙක්ටම ස්තුති කරනවා සහ අකිලව මම මේ විදිහට ඔබට සමීප කරන්න තිරේ පිටිපස ඉඳලා තවත් බොහෝ දෙනෙක් අපිට සහාය වෙනවා. ඒ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන ගමන් අපි සූදානම් තවත් දවසක අර්ථ තුලින් ඔබව හමු වෙන්න. මම කලින්ම සඳහන් කළා වගේ අපිට හුරු පුරුදු ගීත අස්සේ නුහුරු නුපුරුදු හැඟීම් හැංගිලා තියෙන්න පුළුවන්. ඒ හැඟීම් හොයාගෙන යන්න අපේ ජීවිතය තුළ ගීතවල අර්ථ සොයාගෙන යන්නට අර්ථ තුලින් තවත් දවසක ඔබව හමු වෙනවා සුපුරුදු ලෙන්ගතුකමින්. Hey